අපි දෙවිඳුන්ගේ මහිමය පිණිස අද දවසේ බලන්ට යනා වූ දේවචනී ආර්ථය තමයි කල්වරි කුරුසේ පූජාවේ සැබෑ වූ අර්ථය කුමක්ද? කල්වරි කුරුසේ පූජාවේ සැබෑ වූ ඉලක්කය කුමක්ද? අපි දෙවිඳුන්ට මහිමය පිණිස කියවමු. එක රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ. එක රාජාවලිය 19:18. එසේ වුවත් බාල්ට නොනැමූ දනද ඔහු නොසිම්බා වූ මුඛද ඇති සියල්ලන් වන 7,000 දෙනෙක් ඊශ්‍රායෙල් වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙහි ඔහුට කීසේක. ස්වර්ගයාගේ උතුම් බලවන්ත පියාණනේ, ඔබගේ මහිමය ඔබට අයිති වෙන පිණිස ඔබ නියම කළා වූ මේ උතුම් වූ පූජාවේ දවසේ ඔබගේ වචනයෙන් අපට කතා කරන්න. ස්වාමිනේ, අපි යටත් වෙනවා. අපි කිසිම සිතවිල්ලක් එපා. ස්වාමිනේ, ඔබගේ සැලැස්ම පරිදි ඔබගේ වචනයේ අර්ථය පමණ අප මැද නිදහස් කළ මැනව. ඔබගේම වචනයත් ඔබගේ දාස්‍ය වන මම ඔබගේ සෙනගත් ඔබ ඉදිරියේ තබලා ඔබට ගෞරව පිණිස යටත් වෙලා කැප වෙනවා. ඔබේම පුත්‍රෝ නාසන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන්. සෙනෙහවන්තය, අපි දකිනවා අශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරමින් යන විට දෙවියන් වහන්සේගේ සැලසුම් හරි පුදුමාකාරයි. අපි විශ්වාස කරනවා උන්වහන්සේ අනර්ගු මේ පූජාව කරන කොටගෙන ඒ පූජාවේ යමෙක් පංගුකාරත්වය දරනවා නම් සෙනෙහවන්තය, ඒ කෙනා උන්වහන්සේගේ ඇසේ කළු ඉංග්‍රියාවෙන් උන්වහන්සේ ආරක්ෂා කරන්නට යනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කෙනා වේදනාව විඳින කල උන්වහන්සේට ඒ වේදනාව දැනෙන්න යනවා. ඒ කෙනාගේ රුධිරය වැగిරෙන කල ඒ වේදනාව උන්වහන්සේට දැනෙන්න යනවා. මේ ඒ නිසා මතක තියාගන්න, ඔබ මම කියන්නේ, ඔබ මම වෙහෙස වෙන විට, ඔබ මම අඬන විට, ඔබේ මගේ රුධිරය ගලා යන විට ඔබට මට ප්‍රේම කරන මේ මිනිස්යන් විතරක් නෙවෙයි, ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ කම්පා වෙන්න යනවා. මේ ඒක ඊටාම භයංකරයි. හලෙලූයා. ඒක පුදුම වූ භයංකර දෙයක්. හලෙලූයා. සෙනෙහවන්තය, ඒ ගෞරවය දෙවියන් වහන්සේ අගෞරවයකට පෙරලෙන්න ඉඩ තබන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය, අපි දකිනවා අශුද්ධ ලියවිල්ලට ගියාම දෙවියන් වහන්සේගේ සෙනඟ වහල් භාවයේ ඉඳලා දෙවියන් වහන්සේ සෙනඟව වහල් භාවයෙන් නිදහස් කළා. උන්වහන්සේ ඒ ඊශ්‍රායෙල් සෙනඟව පොරොන්දු දේශයට අරගෙන ගියා. පොරොන්දු දේශයට අරගෙන ගියාට පස්සේ සෙනෙහවන්ත මේ ඊශ්‍රායෙල් සෙනඟ දැක්ක දේ තමයි මේ පොරොන්දු දේශයේ පුකානාන් සෙනඟ මොනවද කළේ? මේ පොරොන්දු දේශේ ඉන්නා වූ කානාන් සෙනඟ ඔවුන් වගා කරන විට වගාවේ නියම ඵල දරන පිණිස, වගාව නියම සඵලත්වයට එන පිණිස ඔවුන් දෙවිවරු අදහගත්තා. ඒ තමයි බාල් දෙවියෝ කියලා කියන්නේ. සෙනෙහවන්තේ බාල් දෙවියන්ට ඔවුන් පූජා කළා. එතන මේ සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ වහල් භාවයේ ඉඳලා මොකුත්ම නැති තැන ඉඳලා සඵලත්වය ඇති දේශයකට ගිහිල්ලා සියල්ල සඵලත්වයෙන් භුක්ති විඳින විට ඔවුන් දැක්කා මේ හිටපු සෙනඟ මේ තරම් ආශිර්වාද ලැබලා තියෙන්නේ, මේ වර්ෂාවෙන් ආශිර්වාද ලැබලා ඔවුන් අනර්ගව වගා කරලා තිබෙන්නේ කොහොමද? ඔවුන්ගේ බාල් දෙවියන්ට පූජා ඔප්පු කළ නිසා. ඉතින් මොකද කළේ? මේ ඊශ්‍රායෙල් සෙනඟ සෙනෙහවන්තය ඇතුල් වෙලා මෙන්න මේ බාල් දෙවියන්ට පූජා ඔප්පු කරන්න පටන් ගත්තා. සෙනෙහවන්තය, මේ බාල් දෙවියන්ට පූජා ඔප්පු කරන කල ඒ ගෞරවය ලබා ගන්නේ සාතන් කියන එක මේ ඊශ්‍රායෙල් සෙනඟ දැනගෙන හිටියේ නැහැ. සෙනෙහවන්තය, මේකේ තිබුණු භයංකරත්වය තමයි ඔවුන්ගේ විවිධ නම් වලින් දේවාල තිබුණා. යක්ෂයා ගෞරවය ලබන පිණිස මේ දේවාල වල තිබුණු භයංකරම දේ තමයි ඒ දේවාලය තුල කාන්තාවෝ ඉන්නවා. මේ දේවාලය තුල වෛශ්‍යාකම් කළ යුතු තිබුණා.
මේ වෛශ්‍යාකම් කිරීම තුළ ඔවුන් විශ්වාස කළා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වර්ෂාව වේවා විශේෂයෙන් ඉතින්දී අපි දකින දවස් තමයි අද වර්ෂාව ඔවුන්ට ඒක ලැබෙනවා. ඉතින් සෙනෙහවන්තය ඔවුන් ඒ ආකාරයෙන් තමයි ඔවුන්ට පිළිතුරු ලැබෙනවා කියලා හිතුවේ. මතක තියාගන්න මේ ආත්මික ගමන හරිය පුදුම දෙයක්. අපිට හිතෙන්න පුළුවන් එහෙම වෙයි කියලා මේ මිනිස්සු විශ්වාස කළාද? ඔව් සෙනෙහවන්තය විශ්වාස කළා. ඒක තමයි බොහෝ භයංකර දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ මේ ආත්මික ජීවිතය තුළ. සැබෑ ආත්මික ජීවිතය අල්ලගත්තේ නැත්නම් සෙනෙහවන්තය එදා ඒ අය ආත්මික ජීවිතය වෙනුවෙන් තමාගේ ජීවිත ඒ උදෙසා කැප කළා. සෙනෙහවන්තය බොහෝ අය ඇවිල්ලා ඒ පාපේ වැටුනම දරුවන් බිහි වෙනවා. ඒ දරුවන්ගේ පියා කවුද කියන්න දන්නේ නැහැ. ඒකේ තිබුණු තවත් දෙයක් තමයි ඒ දරුවන්ව බිලි පූජා ලෙස පූජා කළා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේ මේක ඊටාම භයංකර කාරණාවක් ලෙස දැක්කා. මේ සෙනග ගිහිල්ලා මේ සෙනග පොරොන්දු දේශයට ගිහිල්ලා ආශිර්වාදයේ දේශයට ගිහිල්ලා ඒ දේශයේ තිබුණු දේවල් විනාශ කරන්න කියද්දී මේ සෙනග ඒ දේවල් අල්ලගත්ත සෙනෙහවන්තය. මේ බාල් පූජාව එහෙම නැත්නම් වෙනස් දෙවිවරු নমස්කාර කරන එක මේක දෙවියන් වහන්සේ ඉදිරියේ භයංකර පිළිකුලක් වුණා. දෙවෙනි කාරණාව තමයි සෙනෙහවන්තය මෙන්න මේ සෙනග මේ පූජා කරන පූජාවල් වලදී ඊශ්‍රායල් සෙනග ඇයි ඒකට රැවටුනේ? ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ අත්හැරලා ඒව කරා නෙමෙයි. ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ අදහන ගමන් තමයි ඒව කරේ. දෙවෙනි එක තමයි සෙනෙහවන්තය මේ ඊශ්‍රායල් සෙනග පොරොන්දු දේශයට ගියාම ඔවුන්ට මේ ඔප්පු කරන පූජාවල් වලදී කිසිම ව්‍යවස්ථාවක්, ඒ කියන්නේ ක්‍රමවේදයක්, නීතියක් තිබුණේ නැහැ. ක්‍රමවේදයක්, නීතියක් තිබුණේ නැති හන්ද මොකද කළේ? ඔවුන් බය නැතුව පූජාව ඔප්පු කළා. මෙහෙම ජීවත් වෙන්න ඕන, මේ විදිහට ජීවත් වෙන්න ඕන, මේකයි ජීවත් වෙන ක්‍රමය කියලා ක්‍රමයක් තිබ්බේ නැහැ. පූජාව ඔප්පු කරා නම් බාල් දෙවියෝ ඒ පූජාව පිළිගන්නවා. ඒ සෙනග බැලුවා ක්‍රමවේදයක් ඕනේ නැහැ, ජීවත් වෙන රටාවක් ඕනේ නැහැ, හරි ජීවිතයක් ගත කරනවද කියලා බලන්න ඕනේ. පූජාව ඔප්පු කරාම හොඳටම ඇති. අද දවසේ ඉඳලා බලන්න බොහෝ සෙනගගේ පූජාවල් කොහොමද? ජීවිතේ ජීවත් වීමේ රටාව ගැන කිසිම නීතිමාලාවක් නැහැ. මොන විදියට ජීවත් වුණත් කමක් නැහැ. විශාල මුදලක් එක්ක පූජවන්තියක් අරන් ගියා නම් ඔවුන් විශ්වාස කරනවා දැන් අපිට ආශිර්වාද වෙනවා. අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත සෙනග දේවාල වල ඒ පූජාවල් කරන බව ඔබ දකිනවා. සෙනෙහවන්තය ඇයි ඊශ්‍රායල් සෙනග ඒක කළේ? ඔවුන් දෙවියන් වහන්සේවත් ඇරලා කළා නෙමෙයි. ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. ගියා ගිහලා පූජවන්තියක් ඔප්පු කළා ආශිර්වාද ලැබෙනවා කියලා. හිතලා බලන්න ඔබ කොහොමද? ඔබ අතර කී දෙනෙක් එහෙම ඉන්නවද? පෞගිය දවස්වල දෙවියන් වහන්සේ ඔබ අත්හැරලා නැහැ. එන්නේ සභාවට. ඔබ ඒ වගේ දේවල් කොච්චර කරලා තිබෙනවද? මම දන්නේ නැහැ ඔබ අතරේ කවුද කියලා. මම අහන්න කැමති නැහැ. හිතලා බලන්න මොන වගේ දේවල් කරලා තිබෙනවද? මේකට කියනවා බාල් දෙවියන්ට කරන පූජා. දෙවියන් වහන්සේට නොවන පූජා. අපි දෙවියන් වහන්සේවත් අරින්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. අපි සභාවට එනවා. හැබැයි රහසිගතව ආශිර්වාද ලැබෙන පිණිස ප්‍රතිපත්තියක් නැතුව, ක්‍රමවේදයක් නැතුව පූජා උපු කිරීම සෙනෙහවන්තය බාල්ට කරන්නා වූ নমස්කාරයයි. ඕන විදියකට ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. පූජාවට විතරක් අරන් ඉන්න. හිතලා බලන්න අපි ඔය දන්න අපි නම් කියන්නේ නැහැ විවිධ දේවාල වලට යනකොට එයාලා හොයන්නේ මේ අය මොන වගේ කෙනෙක්ද? මෙයාගේ ජීවිත රටාව කොහමද? මිනි මරුපු කෙනෙක්ද? මංගොල්ල කාලද? වෛශ්‍යාක ඒව ඕනේ නැහැ. පූජවත්ටි අරන් ඇවිල්ලා බලාපොරොත්තු වෙන දේ ඔප්පු කරාම ඒ දෙයියෝ ආශිර්වාද කරනවා කියලා කියනවා. සමහර අය කියන ඇත්තටම ආශිර්වාද දෙනවා කියලා. ඇයි ඒ පිටුපස්සේ ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මනුෂ්‍යව රවටන පිණිස ක්‍රියා කරන සාතන්ගේ ක්‍රියාව. හලෙලූයා. සෙනෙහවන්තය පෞගිය කාලේ ඔබ අතර කී දෙනෙක් මේ ස්වාමින් වහන්සේව নমස්කාර කරමින් විවිධ දෙවියන් වහන්සේට අගෞරව වෙන චාරිත්‍ර වලට ඇතුල් වෙලා තිබෙනවද? සමහර අය ස්වර්ණවලධාරී දෙවියන් වහන්සේ තමයි විශ්වාස කරන්නේ. හැබැයි නිවස නැකතක් තියෙන්න ඕන. සෙනෙහවන්තේ මේ දේවල් තියෙන්න ඕන. කාහරි ලව්ව නිවස බලව ගන්න ඕන. දෙවියන් වහන්සේව
පසක තබලා බාල් දෙවියෝ නමස්කාර කරනවා කියන්නේ ඒකටයි සෙනෙහවන්තය. සෙනෙහවන්තය අපි තේරුම් ගන්න ඕන අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ලෙස මේ සමාජය මේ ලෝකය මොන පැත්තටද කැරකෙමින් තිබෙන්නේ කියලා. අද බලන්න සෙනෙහවන්තය ටීවී එක බැලුවම නළු නිළියෝ ඉන්නවා අනර්ගයි. හැබැයි පැහැදිලිව ප්‍රසිද්ධිය දන්නවා ඔවුන්ගේ කීවෙනි භාර්යාවද ඔවුන්ගේ කීවෙනි පුරුෂයාද. සෙනෙහවන්තය ඔවුන් ඉතාම අනර්ග ලෙස පිළිගැනීමක් තිබුණා. මොකක්ද ඒ? නිර්භීතව පාපය සැඟවිලා නෙවෙයි කරන්නේ ප්‍රසිද්ධිය කරන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. පාපය සැඟවිලා කරේ කාලෙකදී. නමුත් සෙනෙහවන්තය දැන් පාපය සැඟවිලායි ටීවී එකේ බැලුම සමහර අය කියනවා අර ඉන්නේ එයාගේ තුන්වෙනි විවාහය එයාගේ දෙවෙනි විවාහය එයා අර භාර්යාවත් ඇයිසක දැන් ප්‍රසිද්ධියේ අය ඔවුන් පිළිගැනීම වැඩි මේක පිටුපස ක්‍රියා කරන්නේ ගෞරවය ලබන්නේ සෙනෙහවන්තය සාතන. අපි තේරුම් ගත යුතුව තිබෙනවා ඒ සත්‍යතාවය. සෙනෙහවන්තය මෙන්න මේ සෙනග බාල්ට පූජා උප්පු කරන්න ප්‍රධාන වුණු ඊළඟ කාරණාව තමයි ඔවුන් හිතුවේ නැහැ මේ පූජාවක් ඔප්පු කිරීම මහ ලොකු වරදක් කියලා. ඇයි අපි දෙවියන් වහන්සේ අදහනවා අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ අපි හැම වෙලාවෙම ආඥා කරනවා අපේ වැඩ කරගන්නේ මෙහෙමයි. ඒ නිසා මේ බාල්ට පූජාවක් ඔප්පු කිරීම මහ ලොකු පාපයක් කියලා හිතුවේ නැහැ. ඒ නිසා තමයි සෙනෙහවන්තය ඔය සමහර අය එනවා නැකතට බොහෝ දේවල් කරනවා. විවිධාකාරයේ දේවල් රාශිගත කරනවා. ඔබ දන්නවද? සෙනෙහවන්තය ඒක පිටුපස ක්‍රියා කරන්නේ සාත. අපි ප්‍රවේශමෙන් අපේ ජීවිත ගෙන යා යුතුව තිබෙනවා. ඔබ දන්නවද? ඊශ්‍රායල් සෙනග මිස්රයෙන් ගලවගෙන ඇවිල්ලා පොරොන්දු දේශයට ගෙනහිල්ලා පොරොන්දු දේශයේදී ඔවුන් දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේ ලෙස ගෞරවයට පත් නොකිරීම නිසා නැවත සිරියාවට සහ බබිලෝනියට වහල්ව යන්න දෙවියන් වහන්සේ ඉඩ හැරියා. අපි හිතලා බලන්න අපේ ජීවිත ගැන අපේ ජීවිතවල රටාව ගැන. ඒ වෙලාවේදී මේ සෙනග සිරියාවට බබිලෝනියේ යුද්ධ වලින් පරදින විට සෙනග බැලුවේ මොනවද? සෙනග බැලුව දේ තමයි අපේ දෙවියන්ට බලය අඩුයි. ඒ නිසා තමයි අපි මේ යුද්ධෙන් පරදින්නේ. ඔවුන් පරදිලා වහල්භාවයට ගියා. නමුත් සුද්ධ ලියවිල්ලේ කතා කරන සත්‍යතාවය මේ සෙනග හොයලා බැලුවේ නැහැ. යුද්ධෙන් පරදින්න දෙවියන් වහන්සේට බලයක් නැද්ද? අපේ වරදක් තියනවද කියන එක. සෙනෙහවන්තය අදටත් බොහෝ සෙනග හිමයි. මේ වෙලාවේදී ගොඩාක් දුක හිතුණා දෙවියන් වහන්සේගේ මිනිසෙක් වෙන එලියට සෙනෙහවන්තය. ඒ එලිය ගැන තමයි අපි පදේ බැලුවේ එක රාජාවලිය 19:18. ඔව් කිව්වා මම මේ වගේ දේවල් කළා ආවා. මෙච්චර පුදුම දේවල් කළා ආවා. අහසින් ගිනි වැස්සුවා. හැබැයි මේ සෙනගගේ කිසිම වෙනස් වීමක් නැහැ. ස්වාමීනි හරියට නමස්කාර කරලා ඉතුරුලා ඉන්නේ මම විතරයි. ඔව්ද දුක හිතුණා. සෙනෙහවන්තය මේ දේශය වේදනාවට පත් වෙන විට ඒ ගැන වගකීමක් අපිට තිබෙනවා. මේ දේශය විනාශයේ මාවත යන විට ඒ ගැන වගකීමක් අපිට තිබෙනවා. සෙනෙහවන්තය උන්වහන්සේ කල්වරි කුරුසියේ මැරුණේ උන්වහන්සේ වේදනාව වින්දේ ඔබ හා මා වෙනුවෙන් විතරක් නෙවෙයි මුළු මනුස්ස සංහතිය වෙනුවෙන්. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තය බාල් දෙවියෝ හැරිලා බලන්න පෞද්ගලික දවස්වල ඔබ කරාද නැද්ද කියලා. බොහෝ අය කරපු අය ඉන්නවා සෙනෙහවන්තය. බොහෝ අය නිවස තුල කරපු අය ඉන්නවා සෙනෙහවන්තය. බාල් දෙවියන්ට වෙන මොකුත් ඕනේ නැහැ. පූජාව විතරයි. ඔබ ජීවත් වෙන්නේ කොහොමද? ඔබ නිවැරදි ජීවිතයක් ගත කරනවද? ඔබ පාපය කරන කෙනෙක්ද? වෛශ්‍යාකම් කරන කෙනෙක්ද? හොරකම් කරන කෙනෙක්ද? මේව ඕනේ නැහැ. ඔබ හිතලා බලන්න. පූජාව අරගෙන ඉන්න විතරයි දේවාල වල නියම කරලා තියෙන්නේ. අපේ දෙවියන් වහන්සේම නෙවෙයි. අපි ශුද්ධ ලියවිල්ලේ බලන්න යනවා. සෙනෙහවන්තය යෙසාය 1 වෙනි පරිච්ඡේදයේ 11-17 දක්වා. යෙසාය පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 11-17 දක්වා. නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිමෙතෙයි ස්වාමින් වහන්සේ කියන සේක. මුළු බැටළු පූජාවලින්ද තරකර සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි.
ගොනුන්ගේ බැටළුවස්සන්ගේ එළුවන්ගේ ලයට මම ප්‍රසන්න නොවෙමි. නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්නට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කවුද? නිෂ්පල පූජා තවත් නොගෙනිලා දුම් පූජාව මට පිළිකුලක්ය. අමාවකද සබත් දවසද සබා රැස් කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මාංගල්‍ය රැස්වීම මට ඉවසන්නට බැරිය. නුඹලාගේ අමාවක් වලටද නියම මාංගල්‍ය වලටද මාගේ ආත්මය ද්වේෂ කරයි. ඒවා මට බරක්ය. ඒවා උසුලා වෙහෙස්ව සිටිමි. නුඹලාගේ අත් විදහන කල මාගේ ඇස් නුඹලාගෙන් සංගවා ගන්නෙමි. එසේය නුඹලා යාඥා බොහෝමයක් කරන කල්හි මම නොසන්නේ. නුඹලාගේ අත් ලේන් පී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙයල්ලා. නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහ කර නපුරුකම් කිරීමෙන් වැළකී යහපත්කම් කරන්ට ඉගෙන ගනිලා. යුක්තිය සොයා බලාත්කාරයේ මැඩපවත්වා පල්ලා. මව්පියන් නැත්තාට යුක්තිය කර වැන්ද භෝගේ නඩුව අසාපල්. ආමෙන්. අපේ දෙවියන් වහන්සේ කියන්නේ නුඹේ පූජාව අරගෙන එන විට නුඹ සිතගත යුතු තැනක් තිබෙනවා. කල්වරි කුරුසේ පූජාව තමයි සිහි කරන්නේ. උන්වහන්සේ කල්වරි කුරුසේ මරණු බව තමයි සිහි කරන්නේ. හැබැයි සෙනෙහවන්තය සැබෑ ලෙස උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙනවද කියන එක උන්වහන්සේ බලනවා. ඒක තමයි ස්වර්ණ බලධාරී දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව. අද බොහෝ දේවල් අපේ රටේ තිබෙනවා. සෙනෙහවන්තය පූජාවල් අරගෙන ගියාම ඒ ගැන හොයන්නේ විවස්ථාවක් නැති පූජාවක්. ක්‍රමවේදයක් නැති පූජාවක්. ජීවත් යුතු රටාවක් හොයන්නේ නැති පූජාවක්. සෙනෙහවන්තය හරිම ලෙහෙසි. ඒ නිසා බොහෝ අය නිර්භීතව ගිහිල්ලා ඒ පූජාවල් ඔප්පු කරනවා. ඒ පූජාවල් ඔප්පු කරන්නේ කාටද? ශුද්ධලියවිල්ලේ කියනවා ඒක බාල් කරන කොටගෙන ලබන්නේ ගෞරවය සාතන් කියලා. ඒ නිසා සෙනෙහවන්තය අපේ පූජාවේ ගෞරවය දෙවියන් වහන්සේට එසවෙන්න ඕන. ආමේන්. හලෙලූයා. මතේ උපතේ පස්වෙනි පරිච්ඡේදයේ 23 සහ 24ට ගියාම උන්වහන්සේ කියනවා නුඹ පඬුරක් ඔප්පු කරන කල නුඹේ සහෝදරයා සමග යම් අසමාදානයක් තිබෙනවා නම් ගිහිල්ලා සමාදානිය වෙලා ඇවිල්ලා පඬුර ඔප්පු කරන්න. හිතලා බලන්න ලෝකයේ තිබෙන බාල්ට පූජා කරන පූජාවක් ඒ පූජාවල් වල හැම එකක් තිබෙනවද? නැහැ. බොහෝ අය පොල් මම දැක්ක පහුගිය දවස්වල ටීවී එකේ එක තැනකදී පූජාව ඔප්පු කරන්න රටේ කවුරු හරි නායකයෙක් ඒ ස්ථානට එනවා කියලා පූජා ඔප්පු කරන්න පොලිමේ හිටියාට පොඩ්ඩක් ප්‍රමාද වෙන මොකුත් නෙමෙයි. පූජාව ගෙනලා දුන්නම් බාර ගන්න. ප්‍රමාද කරා කියලා ප්‍රශ්නයක් ඇති වෙලා ගහගෙන මම දැක්ක ඒ දේවාලයේ කවුරු හරි නායකයා පොලිස් අත්අඩංගුවට ගන්නවා. ඒක ගෙනල්ලා දෙන්න වෙලාවට බාරගත්තේ නැහැ කියලා. සෙනෙහවන්තය බාල්ට ඔප්පු කරන පූජාවල් දෙවියන් වහන්සේ විතර ඔප්පු කරන පූජාවත් අතර අධික වෙනසක් තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය එක රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ මේ ආකාරයට පැහැදිලි කරනවා. මම සේනාවල දෙවි වූ ස්වාමින් වහන්සේ උදෙසා බොහෝ ජූලිතව සිටියෙමි. කුමක් හේින්ද? ඊශ්‍රායල් පුත්‍රයෝ ඔබගේ කිවිසුම අත්හැර ඔබගේ පූජාසන කඩා දමා ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය. ඉතිරිව සිටින්නේ මම පමණක්. ඔව් මාගේ ප්‍රාණය නැති කරන්න සොයති කීසේක. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය එලියට දුක ඇති වුණා. එලියා කිව්වා ස්වාමිනේ මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. සෙනෙහවන්තය බොහෝ වෙලාවට අපේ ජීවිතවල අපි නමස්කාර කරන්න කියලා පැමිණෙන එක ඇත්ත. හැබැයි අපි නමස්කාර කරන්නේ කවුද කියලා හොයලා බලන්න ඕන. බොහෝ අය නමස්කාර කරන්නේ බාල් දෙවියෝ. ස්වර්ණ බලධාරී දෙවියන් වහන්සේ නෙවෙයි බාල් දෙවියෝ. ඇයි? සෙනෙහවන්තය උන්වහන්සේගේ ප්‍රතිපත්තිය උන්වහන්සේගේ නියමයන් අනුව ගමන් කරන්නේ නැහැ. ඒ ක්‍රමවේද ඕනේ නැහැ. පූජාව දුන්නා ස්වාමිනේ ආශිර්වාද කරන්න කිව්වා හැරිලා ගියා. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙවෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙවෙයි. දෙවියන් වහන්සේ කිව්වා නුඹලා අපි බැලුවා යසාය පළවෙනි පරිච්ඡේදයේ 11 සිට 17 දක්වා. උන්වහන්සේ කියනවා මා වෙතට එනවා මා වෙතට එන්න ඕන ක්‍රමවේදයක් තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය
ඔබ දන්නවා මෙන්න මේ ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේගේ හදවත වැනි සෙනඟ උන්වහන්සේ තෝරගත්ත සෙනඟ පොරොන්දු දේශනේ ගෙනිච්චා වූ සෙනඟ නැවත සෙනෙහවන්තය වහල් භාවයට ගියා. අපේ හදවතට දුක වේදනාවක් වෙන්න පුළුවන් අපේ දේශය ගැන. බොහෝ අයට මේකේ ගැඹුර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සෙනෙහවන්තය මේ පිටුපස්සේ තියෙන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. දෙවියන් වහන්සේට අයිති සැබෑ ගෞරවය නොදීම කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහස භයංකරත්වයක් ඇවිල්ලා තිබෙන බව. දේශයක් වශයෙන් පුද්ගලිකව අපි එකිනෙකාගේ ජීවිත ගැන අපි තේරුම් ගත යුතුව තිබෙනවා. හලෙලූයා හලෙලූයා. ඔබ හිතලා බලන්න. ඔබ ගමන් කළා වූ ජීවිතේ ඔබ යම් අත්දැකීම් තුල ගමන් කළා නම් ගමන් කරන්න හේතුවක් තිබෙනවා. සෙනෙහවන්තය ශුද්ධලියවිල්ලේ පැහැදිලිව කියනවා එලියා ස්වාමීනි මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. නමුත් උන්වහන්සේ කියනවා නැහැ එලියා නුඹට වැරදිලා. එලියට කියනවා මම මාව සැබෑ ලෙස নমස්කාර කරන 7000ක් දෙනෙක් තව තබාගෙන තිබෙනවා. ආමේන්. 7000ක් දෙනෙක්. හලෙලූයා. සෙනෙහවන්තය අපිට දුක හිතන වෙලාවල් වලදී ස්වාමීනි අපි කරන මේ ඔබගේ නාමයෙන් කරන සේවයේ ප්‍රතිඵල තිබෙනවද? මේ සෙනඟ සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති වල ගමන් කරනවද? එහෙම නැත්නම් වංචනික මාර්ගවල ගමන් කරනවද කියලා හිතන වෙලාවේදී දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියනවා නෑ ඔබ කලබල වෙන්න එපා. සැබෑ ලෙස নমස්කාර කරන සෙනඟක් මට ඉන්නවා. මේ හලෙලූයා. එදා 7000ක් සෙනඟ හිටිය නිසා ඊශ්‍රායල්ගේ වර්ධන දෙවියන් වහන්සේ දඩුවම් කළාට දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ව අත්හැරලා දැම්මේ නෑ. හලෙලූයා. අද දවසේ දෙවියන් වහන්සේ සැබෑ ලෙස নমස්කාර කරන සෙනඟ දෙවියන් වහන්සේගේ ගණන තුල ඉන්නවා. ආමේන්. අපේ සභාවේ දෙවියන් වහන්සේ ගණන් කරන ගණනට ඇතුල් වෙච්ච අය කවුද කියන එක දෙවියන් වහන්සේ සැබෑවට දන්නවා. ආමේන්. උන්වහන්සේ බලා සිටින උන්වහන්සේගේ ගණනට ඔබත් මමත් ඇතුල් වෙන තේක. ආමේන්. සෙනෙහවන්තේ එවැනි සෙනඟක් ඉන්න නිසා තමයි මේ දේශයේ දඬුවම් ලැබුවත් අපි අපහසුවටපත් වුණත් ඔබ අතර යමෙක් දඬුවම් ලැබුවත් උන්වහන්සේ අත්හරින්නේ නැතුව ආරක්ෂා කරමින් සිටින්නේ. හලෙලූයා. එවැනි සෙනඟක් ඉන්න නිසා යාමේ. ඒ නිසා ඔබට දුක හිතෙනවා නම් යම් ආයව දැකලා ඔබ දුක් වෙන්න එපා. උන්වහන්සේ කියනවා නෑ මගේ ගණනට අයිති සැබෑ নমස්කාර කරන කොටසක් ඉන්නවා. ඒ නිසා මම මේ දේශය ආරක්ෂා කරනවා. මේ දේශය රැකවල් කරනවා කියලා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය උන්වහන්සේ මගේ ආත්මය උන්වහන්සේගේ ගෞරවය පිණිස සෝදානම් කළා. මෙන්න මේ පසුබිම තුල ඇවිල්ලා මේ කුරුස පූජාවේ සැබෑ අර්ථය තේරුම් ගන්න. සෙනෙහවන්තය හේබ්‍රෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10. හේබ්‍රෙව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10. මෙන්න ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමි. උන්වහන්සේ කීසේක උන්වහන්සේ දෙවැනි එක පිළිටුවන පිණිස පළමුවෙනි එක අහක් කරන සේක. ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරුණු කොටගෙන අපි පිරිසිදු කරනු ලැබ සිටිමු. අපි හයියෙන් ආමෙන් කියමුද? සෙනෙහවන්තය දවසේ පණිවිඩය අපි ආවේ සැබෑ ලෙස ඊශ්‍රායල් ලැබුවා වූ දඬුවම දැකලා අද ලෝකයේ ගමන් කරන තත්ත්වය දැකලා අපේ ජීවිත අපේ පෞල් ජීවිතය යන අපහසුකම් දැකලා උන්වහන්සේගේ පූජාවට ගෞරව කරන්ට උන්වහන්සේ අපිව අර්ථාන්විතව ගෙනල්ලා තිබෙනවා. ආමේන්. සෙනෙහවන්තය කොතෙන්ද ගෙනල්ලා තිබෙන්නේ? බොහෝ අය හිතනවා යේසුස් වහන්සේ කල්වරි කුරුසේ මැරුණේ උන්වහන්සේගේ වරදට ඒක සාපයක් දඬුවමක්. නෑ සෙනෙහවන්තය ශුද්ධලියවිල කියනවා යේසුස් වහන්සේ කියනවා මෙන්න ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමි. උන්වහන්සේ කීසේක යේසුස් වහන්සේ කියනවා මෙන්න මම ඇවිල්ලා ඉන්නේ ස්වාමීනි මොකටද? ඔබේ කැමැත්ත කරන්න. කාගේද? ස්වර්ණ බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමේන්. පූජා වුණේ ඒ පිලාත්ගේවත් හෙරෝද්ගේවත් යූදස්ගේ පාවාදීමවත් නිසා නෙවෙයි. යේසුස් වහන්සේ තීරණයක් ගත්තා පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමේන්.
කල්වරි කුරුසේ පූජාව කියලා කියන්නේ යේසුස් වහන්සේ තමයි කැමැත්තේ දෙවියන් වහන්සේ ඉදිරියේ වුණා වූ පූජාවයි. හලෙලූයා. සෙනෙවන්තයක කවුරුවක් අල්ලලා එන ගැහුවා නෙවෙයි. කාගේවත් බලය ප්‍රකාශ වුණා නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේම උන්වහන්සේ තීරණයක් ගත්තා. කල්වරි කුරුසේ පූජා වෙන්න. හලෙලූයා. ඒ උතුම් වූ පූජාව අපේ දෙනෙත් වලට කඳුළු ආවත් ප්‍රීතියෙන් යුතුව සැමරිය යුතුව තිබෙනවා. හලෙලූයා. සෙනෙවන්තය ඒ උතුම් වූ පූජාව උන්වහන්සේ කැමැත්තෙන්ම කරා වූ පූජාවක්. ඒ නිසා තමයි අද දවසෙත් උන්වහන්සේ කියන්නේ පූජාව තමාගේ කැමැත්තෙන් රැගෙන ආයුතුයි. ආමේන්. අද දවසේ අපේ අතේ තිබුණු පඳුරු පූජා විතරක් නෙවෙයි, සිත නැමැති, කල්පනා නැමැති සියල්ල පූජාවක් කොට උන්වහන්සේට එසවිය යුතුව තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය 1 යොහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ කියනවා උන්වහන්සේ අපේ පව් දෙසා සාන්තිකර පූජාවය අපේ පව් දෙසා පමණක් නොව මුළු ලෝකයක් උදෙසාය. හලෙලූයා. මේ උන්වහන්සේ අදහන ඔබේ මගේ පව් වෙනුවෙන් විතරක් නෙවෙයි, මුළු ලෝකයා උදෙසා උන්වහන්සේගේ පූජාව සාන්තිකර පූජාවක් බවට පත් වුණා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ඇයි උන්වහන්සේ අපිව මුලින් ගෙනාවේ? එලියගේ කතාවේ, ඊශ්‍රායල් සෙනගගේ කතාවේ සෙනෙහවන්තය අපි දැනගත යුතු සත්‍යතාවයක් සැඟවිලා තිබෙන නිසා උන්වහන්සේගේ පූජාවේ අර්ථය, උන්වහන්සේගේ පූජාවේ ආශිර්වාද ඇයි බොහෝ සෙනගක් ලබන්නේ නැත්තේ? සෙනෙහවන්තය ඔවුන් ඒක නොලබන්න හේතුව ඔවුන් බාල් තමයි නමස්කාර කරන්නේ. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියලා. නමුත් සෙනෙහවන්තය ඔවුන් නමස්කාර කරන්නේ බාල්. හිතලා බලන්න. ඔබ දෙවියන් වහන්සේව පසෙක තියලා ඔබ මොනතරම් දේවල් ඔබේ ගෙදර කරනවද? ඔබ අතර එහෙම ඉන්නවා. විශේෂ වැඩක් කරන්න ගියා, විශේෂ දෙයක් කරන්න ගියා දෙවියන් වහන්සේගෙන් අහන්නේ නැතුව මිනිස්සු තෝරගෙන මිනිස්යන්ගෙන් අහන අය තවම ඉන්නවා. සෙනෙහවන්තය උන්වහන්සේගේ වචනේ කියනවා රෝම 3:23 වෙනි පදේ සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. ඒ නිසා සෙනෙහවන්තය අපි හැම කෙනෙක්ම පව්කාරයන් නිසා අපේ පාපයෙන් අපව ගලවන්න ආවා වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ගැන ප්‍රීතියෙන් යුතුව ස්තුති කිරීමක් විතරයි අපිට ඉතුරුව තිබෙන්නේ. ආමේන්. ඒ නිසා මේ කුරුස පූජාව දවසේ උන්වහන්සේ කුරුසේ ඇන ගැව්වා වූ දවසේ අපිට තිබෙන්නේ දෙනෙත් වලට කඳුළු ආවත් ඒවා ප්‍රීතියේ කඳුළු කියලා දෙවියන් වහන්සේට ස්තුති කරන එකයි. හලෙලූයා. ඔබ උදෙසා මා උත්සාහ විතරක් නෙවෙයි, පව් කළා වූ සියල්ලන් වෙනුවෙන් ඔබ උදෙසා මා උත්සාහ විතරක් නෙවෙයි, සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේගේ පූජාව අනර්ගව තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය බොහෝ අය මට මතකයි මම යේසුස් වහන්සේ පිළිගත්ත ඒ උන්වහන්සේ තුල ලදරුවෙක් වෙන්නා වූ කාලේ බොහෝ දේවස්ථාන වලට ගියාම මේ මහා සිකුරාදා දවසේ බොහෝ අය අඬනවා. බොහෝ අය අඬනවා. ඒක හොඳයි. හැබැයි අඬන විට සැබෑ අර්ථය දැනගෙන ඇඳිය යුතුව තිබෙනවා. ආමේන්. සෙනෙහවන්තය ලූක් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ අපි කියවමු. ලූක් 23:28. යේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරි යෙරුසලමේ දූවුණු. මා නිසා නොහඬා නුඹලා සහ නුඹලාගේ දරුවන්ද නිසා හඬා පල්ලා. අපි හයියෙන් ආමෙන් කියමුද? යේසුස් වහන්සේ කල්වරි කුරුසේ ඇන ගහන්න ගෙනියද්දී අඬනකොට සෙනඟට හැරිලා කිව්වා මේ පූජා කරන්න ඇන ගහන්න ගෙනියනවා. උන්වහන්සේ හැරිලා කිව්වා මේ මං ගැන අඬන්න එපා. නුඹලා සහ නුඹලාගේ දරුවන් ගැන අඬාපල්ලා. ඇයි? උන්වහන්සේ දැනගෙන හිටියා කොච්චර හාස්කම් කළත් පුදුම දේ කළත් බලවත් දේ කළත් මේ සෙනඟ දවසක ඉදිරියේ භයංකරත්වයේ තුලදී ඔවුන් නමස්කාර කරන්න යන්නේ බාල්ට. ඔවුන් දෙවියන් වහන්සේව නෙමෙයි බාල්ටයි පූජා ඔප්පු කරන්නේ. ඒ නිසා නුඹලා සහ නුඹලාගේ දරුවන් ගැන අඬාපල්ලා. ඉදිරි කාලේ භයංකර වෙන්න යනවා. අන්තිම කාලේ සාතන් වියුණුවෙන් දඟලන බව දන්නවා.
ඉන්සා උන්වහන්සේ නුඹලා ගැන සහ නුඹලගේ දරුවන් ගැන අඩාපන්. සෙනෙහවන්තය මේ උතුම් වූ පූජාව සිහි කරන වෙලාවෙදී උන්වහන්සේගේ වචනය කියනවා ඒ කුර්ස යන ගහන ගෙනියන වෙලාවෙදී මං ගැන අඬන්න එපා. මං ගැන අඬන්න එපා. නුඹලා සහ නුඹලගේ දරුවන් ගැන. නුඹලා හරි ප්‍රතිපත්තියක් තුල යනවද? නුඹලගේ දරුවන් හරි ප්‍රතිපත්තිය තුල ගෙනියනවද? නුඹලගේ දරුවන් සැබෑ දෙවියන් වහන්සේව නමස්කාර කරනවද? නුඹලා සැබෑ ලෙස දෙවියන් වහන්සේව නමස්කාර කරනවද? සෙනෙහවන්තය දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. සෙනෙහවන්තය ලූක් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ කියනවා මක් නිසාද අමු ගහට මේ දේ කරත්නම් වියලි ගහට කුමක් කරනු ලබන්නේ දැයි කීසේක. හලෙලූයා. යේසුස් වහන්සේ අමු ගහ. ආමේන්. අමු ගහ කියන්නේ ජීවනයේ තිබෙනවා. අමු ගහ කියන්නේ පණ තිබෙනවා. අමු ගහට මෙහෙම කරනෝ නම් වියලි ගහට කොහොම වෙයිද? නුඹලා තුල යේසුස් වහන්සේ නැත්නම් නුඹලාගේ දරුවන් තුල යේසුස් වහන්සේ නැත්නම් ඒව මොනවද? වියලි ගස්. වියලිලා තිබෙන්නේ ඒ නිසා තමයි කියන්නේ නුඹලා සහ නුඹලාගේ දරුවන් ගැන අඬාපන්. වැළපියල්ල මං ගැන අඬන්න එපා. මම කැමැත්තෙන් පූජාවක් වෙන්න ආව කෙනෙක්. ආමේන්. අපි දෙවියන් වහන්සේට මහිමයත් ප්‍රසන්න ආදයක් දෙමු. සෙනෙහවන්තය අපි තේරුම් ගන්න ඕන සත්‍යතාවය තිබෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකයේ හරියට බබිලෝනියේ ජීවිත රටාව හා සමානයි. බබිලෝනිය වගේ කාලයක අපි ජීවත් වෙන්නේ. සෙනෙහවන්තය මේක ඉතාම භයංකරයි. සෙනගට මුදල් විතරක් තිබෙනවා නම් තමාගේ ජීවිතය පවා ඕනම වෙලාවක විකුණන්න සූදානම්. ඕනම වෙලාවක ජීවිතයක් විකුණන්න ලෑස්ති. ඒ නිසා සෙනෙහවන්තය බබිලෝනිය වගේ කාලයක ජීවත් වෙන අපි සැබෑ ලෙස දෙවියන් වහන්සේ අදහනවද නැද්ද කියලා අපි විසින් සොයා බැලිය යුතුව තිබෙනවා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ අද දවසේ අපිට කියනවා බාල් දෙවිවරු අදහගත්තා වූ අය ඔවුන් ගැන හෙව්වේ නැහැ. ඔවුන්ගේ ජීවිත පිළිවෙල ගැන හෙව්වේ නැහැ. ජීවිත රටාව ගැන හෙව්වේ නැහැ. ඔවුන් පූජාව අරන් ගියා. මට ආශිර්වාද ඕන කිව්වා. ආශිර්වාද ගත්තා. සාතන ආශිර්වාද කළා. ඔවුන් හැරිලා ආවා. සෙනෙහවන්ත අපේ දෙවියන් වහන්සේ කියනවා නෑ. මගේ ගෘහේ පාගන්න එහෙම නැත්නම් පොළොව පාගන්නවත් දෙන්න එපා. නුඹ එන්න ඕන ක්‍රමවේදයක් තිබෙනවා. ප්‍රතිපත්තියක් තිබෙනවා. බාල් දෙවියෝ අදහගත්තු අය සියල්ලන්ම විනාශ වෙලා ගියා. ඔවුන්ගේ දෙවිවරු සමග විනාශ වුණා. ඒ නිසා තමයි සෙනෙහවන්තය උන්වහන්සේම තීරණය අරගෙන කල්වරි කුරුසේ පූජා වුණේ. හලෙලූයා. යේසුස් වහන්සේ ඉන්න ප්‍රධාන උනේ ඒක. යේසුස් වහන්සේට කලින් තමයි අපි කතා කළේ ඊශ්‍රායල් සෙනග ගැන, එලියා ගැන. සෙනෙහවන්තය උන්වහන්සේ ඇවිල්ලා පූජා වුණා. කුමක් උදෙසාද? ඔබ මම සැබෑ ගැලවීමට ගේන පිණිස. හලෙලූයා. හලෙලූයා. සමහර අය කියනවා ඔව් මට ෂුවර් නෑ පාස් මට හරි දුකයි බලන්නකෝ අරයලා ගැලවිලා. උන්වහන්සේ කියනවා යාලා ගැලවිලාද නැද්ද කියලා මම බලා ගන්නම්. උන්වහන්සේ කියනවා එලියට කිව්වා. එලියා කිව්වා බෑ ස්වාමීනි මම මෙච්චර දේ කළා. ඔබ වහන්සේගේ පුදුම දේ කර්මෙල් කන්දේදී පෙන්නුවා මොකක්ද? මේ සෙනග ඒ දේවාලවල සියුස් දේවාලවල ඒ වෛශ්‍යාකම් කළාම තමයි වර්ෂාව ලැබෙන්නේ කියලා හිතාගෙන හිටියා. නැහැ. ඔබ වහන්සේ වර්ෂාව නතර කළා. ඒ කර්මෙල් කන්දරට ගෙනිහිල්ලා ඒ බාල් ප්‍රොපේතවරු ඒ බාල් අනාගත වක්තුවරු දෙපාර්ශ්වයක් හිටියා. ඒ 850ම මරලා ඔබ වහන්සේ පෙන්නුවා නෑ මමයි වර්ෂාව දුන්නේ කියලා. ස්වාමීනි ඔබ වර්ෂාව දුන්නු බව මුළු සෙනග දැකලා මේ සෙනග වෙනස් වෙලා නෑ. ඒ නිසා ස්වාමීනි මට තවත් ඉන්න බෑ මාව ගන්න කියලා එලියා මොරගස්සලා කිව්වා මං විතරයි ඉතුරු වෙලා ඉන්නේ මාවත් දැන් මරන්න හදනවා. උන්වහන්සේ කිව්වා අද අපේ බයිබල් දේශනාවේ ප්‍රධාන පදය උන්වහන්සේ නෑ එලියා මට තව 7000ක් සෙනග ඉන්නවා. මේ සෙනෙහවන්තය ඔබමම උන්වහන්සේගේ ගණන් කිරීමට ඇතුල්වද සිටින්නේ නැද්ද කියන එක හොයලා බලන්න. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේගේ ක්‍රමවේදයට ඇතුල්වද? උන්වහන්සේ ගණන් කරන විට ඒ ගන්නට ඔබත් මමත් ඇතුල්ද කියලා හොයලා බලන්න. හලෙලූයා. එහෙම නැත්තම් ඉදිරිය තවත් භයංකරයි. ඉදිරියට එන්න භයංකර. අපේ වැඩිහිටියෝ හැම කෙනෙක්ම කියන්නේ කවදාවත් මේ වගේ දේවල් තිබුණේ නැහැ. කවදාවත් මෙහෙම දේවල් තිබුණේ නැහැ. ඔව්. ඒ අය කියනවට වඩා දේවල් අපි දැකලා
ඉදිරියේදී කියන්ට යනවා අපි. මෙහෙම දේවල් අපේ ජීවිත කාලෙත් අහලා තිබුණේ නැහැ. ඒ සසනේවත් එකකින් කියන්නේ එන්න කාලය අමාරු වෙනවා භයංකර වෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලා සහ නුඹලාගේ දරුවන් ගැන අඬාපල්ලා. ඒකෙන් කියන්නේ සනේවන්තය නුඹලා සහ නුඹලාගේ දරුවන් ගැන උනන්දුවෙන් හොයා බලා දැනගන්න. අපි ගැන සෝදිසියෙන් ඉන්න තීරණයක් ගන්න. ආමෙන්. ආමෙන්. සනේවන්තය අද උතුම් වූ කල්වරි කුරුසේ උන්වහන්සේ අපේ පාපය වෙනුවෙන් පූජාවක් වුණා. අපිට ඒක ප්‍රීතියක්. ඇයි? මට නම් ප්‍රීතියක්. ඇයි? උන්වහන්සේ පූජා වුණේ නැත්නම් අද මම කියන කෙනාට නිදහසක් නැහැ. මම කියන කෙනාට ගැලවීමක් නැහැ. සනේවන්තය උන්වහන්සේ කැමැත්තෙන්ම මා වෙනුවෙන් උන්වහන්සේ කල්වරි කුරුසේ පූජා වුණා. ආමෙන්. හලෙලූයා. ඒ පූජාව නිසා ස්තුති කරන්න ඕන. ඒ පූජාව නිසා ගෞරව කරන්න ඕන. ඒ පූජාව නිසා ප්‍රශංසා කරන්න ඕන. ආමෙන්. යම් කෙනෙක් යේසුස් වහන්සේගේ ඒ උතුම් වූ පූජාව පිළි අරගෙන ඒ කෙනා තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව සිටියොත් ඔබ විශ්වාස කරන්න බයිබලයේ අපිට පහදා දෙන ආකාරයට කුමක්ද සිද්ධ වෙන්න යන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ සාන්තිකර පූජාව ඔබ මම කළා වූ සාන්තිකර පූජාව බවට පත් වෙන්න යනවා. මේ උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ සමග මම කුරුසේ ඇන ගසනු ලැබ සිටිමි. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ විතරක් ඇන ගහලා ඉන්න දකින්න එපා. ඔබත් උන්වහන්සේ සමග ඇන ගහලා ඉන්නව දකින්න. මමත් උන්වහන්සේ සමග ඇන ගහලා ඉන්නව දකින්න. ආමෙන්. උන්වහන්සේ ඔබ මා තුළ ඉන්නව නම් මම ඔබ උන්වහන්සේ තුළ ඉන්නව නම් උන්වහන්සේ ඇන ගහලා ඉන්න විට අපිත් උන්වහන්සේ සමග ඇන ගහලා තිබෙන්නේ. හලෙලූයා. ඇන ගැනීම කියලා කියන්නේ සාන්තිකර පූජාව. සාන්තිකර පූජාව කරන කොටගෙන පාපේ සාපේ අපිව ගලවනු ලැබුවා. හලෙලූයා. ඒ සාන්තිකර පූජාව ඔබත් මමත් උන්වහන්සේ සමග කර තිබෙනවා නම් ඔබෙත් මගේ සාපේ ඔබෙත් මගේ පීඩාවෙන් ඔබත් මමත් නිදහස් වූ සෙනගක් වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. මේ උතුම් වූ පූජාව මේ උතුම් වූ කල්වරි කුරුසේ ඇන ගැසීම ඔබටත් මටත් විතරක් නෙවෙයි මුළු ලෝකයටත් ආශිර්වාදයක් සෙනෙහවත්ය. හලෙලූයා. එනිසා අද පටන් අල්ලගන්න කල්වරි කුරුසේ පූජාව කවුරුවක් විසින් බලෙන් කළා වූ දෙයක් නෙවෙයි. කවුරුවක් විසින් අත් දෙක අල්ලලා ඇන ගැහුම වැද්ද එහෙම එකක් නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම කැමැත්තෙන්ම ඔබ මාව ගලවන පිණිස කළා වූ උතුම් වූ ප්‍රීතිමත් පූජාවක්. ආමෙන්. ඒ ප්‍රීතිමත් පූජාව අද ඔබට මට ආශිර්වාදයේ පූජාවක්. ආමෙන්. ඔබට මට ආශිර්වාදයක් වගේම ඔබේ දරුවන්ට අනාගතේ බිහි වෙන්න ඉන්න දරුවන්ට ආශිර්වාදයේ පූජාවක් වෙන්න ඕන. හලෙලූයා. හලෙලූයා. එනිසා අපි අපේ දෙවිඳුන් ඉදිරියේ ගෞරවයෙන් යුතුව නැගී සිටිමු. එමවුන් කරුවාණන් ඉදිරියේ ප්‍රීතියෙන් යුතුව නැගී සිටිමු. හදවතට දුකක් ඇති නොවන පිණිස සත්‍යතාවය අල්ලා ගනිමු. ඒ සත්‍යතාවය දෙවිඳුන්ට ගෞරවයක් පිණිස ඔසවමු. අපි කියමු ස්වාමිනේ ඒ උතුම් වූ පූජාවේ ඵලය ඒ උතුම් වූ පූජාවේ ආධිපත්‍ය ස්වාමිනේ ඒ කල්වරි කුරුසේ ගැලුවා වූ රුධිරේ ආධිපත්‍ය ඒ ඵලය මට ඕන ස්වාමිනේ. මට තවදුරටත් පාල්ට කරන පූජා ලෙස පූජාවල් කරන්න ඕනේ නැහැ ස්වාමිනේ. මම පවා ස්වාමිනේ පාල්ට පූජා කරන පූජාවන් ලෙසයි පූජා කළා තිබුණේ. මට සමාවෙන්න කියලා එවැනි හැඟීම් දැනුනම් ඔබ කියන්ට ඔබ පසුගිය කාලවල කමක් නැහැ පූජාවක් කළාට මම දෙවියන් වහන්සේ අතහරින කෙනෙක් නෙමෙයි. මම දෙවියන් වහන්සේට ආදරේ. නමුත් මම අර දේවාලයට පූජාවක් අර දෙයියන්ට පූජාවක් අර කෙනාගෙන් පේනියක් අර කෙනා ගෙන්නලා අගුණ දෝෂ බැලීමක් කරාට කමක් නැහැ කියනවනම් ඔවුන් පිටුපස්සේ ක්‍රියා කරන්න ජය ගන්න ගෞරව ලබන්න යන්නේ සාත. ඒකට ඔබ ඊට තබන්න එපා. ඔබේ දෙවියන් වහන්සේගේ අත කොට වෙලා නැහැ. උන්වහන්සේගේ ඇස් අන්ධ වෙලා නැහැ. උන්වහන්සේට කිසිවක් කරන්න බැරි දෙවි කෙනෙක් නෙමෙයි. එදා අද හෙට හැමදාම එකසේ සිටින දෙවියන් වහන්සේ ඒ උදෙසා උන්වහන්සේ අපිව සුදුස්සන් කරන්න උන්වහන්සේ කල්වරි කුරුසේ දෙවියන් වහන්සේට අනර්ඝ පූජාවක් වුණා. අද උතුම් වූ පූජාව ඔබට මට ආශිර්වාදයක් මුළු ලෝකයට ආශිර්වාදයක්. සාපේට වෙහෙසට පත් වෙලා
තිබෙන මේ දේශයට ගැලවෙන්න ආශිර්වාදය තිබෙන්නේ එතන විතරයි. ඒ නිසා උන්වහන්සේගේ වචනේ කිව්වා 7000ක් සෙනග හිටිය නිසා මම ඊශ්‍රායලට දඬුවම් කළා. නමුත් ඊශ්‍රායල් මම විනාශ වෙන්න දුන්නේ නැහැයි කියලා. ඔබ මම සැබෑ ලෙස උන්වහන්සේ සොයනවා නම් සැබෑ ලෙස උන්වහන්සේ ඉදිරියට එනවා නම් පාල් දෙවිවරු අත්හැරලා පාල්ට කරන පූජාවල් අත්හැරලා පාල්ව ගෞරවයට පත් කරන්නේ නැතුව එනවා නම් ඔබ මම කර්ණ කොටගෙන මේ දේශය සෙනෙහවන්තය ඒ සාපයෙන් ගැලවෙන්න යනවා. ඔබ මම කර්ණ කොටගෙන මේ දේශය දෙවියන් වහන්සේ අත්හරින්නේ නැහැයි කියන්ට යනවා. ඒ පොරොන්දු අල්ලගෙන දෙවිඳුන්ට ස්තුති කරන්ට මේ දේශය ගැන ඔබේ දරුවෝ ගැන ඔබ ගැන දෙවියන් වහන්සේ සලස්මක් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ කිව්වා ඔබ සහ ඔබේ දරුවෝ ගැන අඬන්න කියලා කියන්නේ ඔවුන්ව පිළිවෙලට ගෙනෙන්න දෙවිඳුන්ට ගෞරවය පිණිස ගෙනෙන්න කියලා. හalleluya. මහිමය වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. ඔබ ඔබේ දෙවිඳුන්ට ස්තුති කිරීම නතර කරන්න එපා. ඔබ මා වෙනුවෙන් කළා උතුම් පූජාව සෙනෙහවන්තය සිහි කළ ස්තුති කියන්න. හalleluya. ගෞරව වේවා පියාණනේ. ගෞරව වේවා ජීවමාන දෙවියන්ට. හalleluya. ස්තුති පියාණනේ. හalleluya. සෙනෙහවන්තේ පූජාව ගැන ස්තුති කරන්ට උන්වහන්සේට ඔබේ මුළු හදවතෙන් නැගිරි ස්තුතිය දෙන්න ගෞරවය ඔසවන්න ඔබ කියන්න ස්වාමිනේ මම තවත් බාල්ව නමස්කාර කරන්න යන්නේ නෑ ස්වාමිනේ මගේ ජීවිතය ඇතුලේ සංගවිලා ඉන්න බාල්ට මම තවත් ඉඩ දෙන්න යන්නේ නෑ මන්ද පියාණනේ ඔබ වෙතට පැමිණෙන්නත් ඔබ වෙතට පූජාවක් වෙන්නත් සැබෑ ලෙස ප්‍රතිපත්තිය මත ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම මත යන්නා වූ සෙනගක් විය යුතුව තිබෙනවා පියාණනේ මට කමා කළ මැනව මගේ ක්‍රමවේදයට කමා කළ මැනව මගේ සිතුවිලි වලට කමා කළ මැනව මගේ කල්පනා වලට කමා කළ මැනව ඒ උතුම් වූ කුරුස පූජාවේ ඵලය ආධිපත්‍ය ජීවනය මාවත නිදහස් කළ මැනව හalleluya ගෞරව වේවා ස්වාමිනේ මහිමය වේවා පියාණනේ හalleluya ස්තුති ස්වාමිනේ ස්තුති බලවන්ත වූ දෙවි පියාණනේ ස්තුති දරු සර්ව බලධාරී දෙවි පියාණනේ හalleluya ස්තුති වේවා ස්වාමිනේ ස්තුති වේවා පියාණනේ හalleluya සෙනෙහවන්ත අපි ආඥාවෙන් යුතුව සිටින කල අපි ගායනා කරමු මා පව් කළමි ඔබ රිදෙව්වේ මේ කියන ගීතිකාව ගායනා කරන කල සෙනෙහවන්තය
ඔබ වේ දෙවිඳුන් ඉදිරියේ ඔබ තවමත් බාල්ව නමස්කාර කරන කෙනෙක් නම් අඬල වැළපිලා සමාව අයදින්ට ස්නේහවන්තය අපි ශක්තිමත්ව ඉන්නෝ වගේ දැවුනට අපි බලවත්ව වගේ ඉන්නව දැවුනට උන්වහන්සේ දේශය තුල යමක් කළා තිබෙනවා. ස්නේහවන්තය දේශය තුල පුදුම දෙයක් කළා තිබෙනවා. උන්වහන්සේ පෙන්නලා තිබෙනවා සෙනගනේ මා දිහා බලන්න මාව සොයන්ට මාව අල්ලගන්න කියලා. ස්නේහවන්තය ඒ අනුග්‍රහය ඔබ වෙතට මා වෙතට එන පිණිස උන්වහන්සේට දෑත් ඔසවන්න. හලෙලූයා. ස්තුති වේවා පියාණනි. ඔබ දෑත් ඔසවලා දෙවිඳුන්ගේ කරුණාව අයදින්ට දෙවිඳුන්ගේ අනුකම්පාව අයදින්ට ඔබ උන්වහන්සේට කියන්න ස්වාමිනේ මා පව් කළා. ස්වාමිනේ මට කමා කරන්න. දෙවි සමිඳුනේ මට කමා කරන්න. සමිඳුනේ මගේ අයිතිකම ගැන කමා කරන්න. ස්වාමිනේ මා තුල රජ කළා වූ ඒ බාල්ගේ පූජාවන් ගැන කමා කරන්න. පියාණනේ මම පූජා උපු කරන කල මම ඔබගේ අභිමුඛයට එන කල ස්වාමිනේ මම මා ගැන හෙව්වේ නෑ. මගේ රටාව ගැන හෙව්වේ නෑ. මගේ ජීවිතේ පිළිවෙල හෙව්වේ නෑ. මා ජීවත් වෙන ක්‍රමවේදය ගැන හෙව්වේ නෑ. ස්වාමිනේ මට කමා කරන්න. මට අනුකම්පා කරන්න කියලා ඔබ ඔබේ දෑත් දිලට ඔසවලා දෙවිඳුන්ගෙන් අනුකම්පාවයි දෙන්න. හලෙලූයා. ස්තුති වේවා පියාණනේ. ප්‍රශංසා වේවා දයාවන්ත පියාණනේ. ස්තුති නමස්කාර වේවා රජතුමාණනි. හලෙලූයා. 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 ස්වාමිනේ ඔබට ස්තුති. ස්තුති බලවත් පියාණනි. හලෙලූයා.
උන්වහන්සේගේ පූජාව සීකරන කල ඔබෙත් මගෙත් ආත්මාව දිවිය යුතු දේ තමයි උන්වහන්සේ තුල ඔබත් මා සිටින බව. උන්වහන්සේලා කල්වරි කුරුසේ ඇන ගැසීම ගැන අපිට දුකයි. කටුවටුණු පැලදීම අපිට වේදනාවක්. නමුත් සෙනෙහවන්තය ඔබ මා තුල ක්‍රිස්තුස් වහන්සේ ඉන්න බැවින් අද දවසේ ඔබව ඔබේ වචන කරුණු කොටගෙන නින්දාවට පත් වෙනවා නම් ඒ නින්දාව උන්වහන්සේ වෙතට යන්න යනවා. ඔබ පහර ලබනවා නම් ඒ පහර උන්වහන්සේට වේදනාවක් වෙන්න යනවා. ඒ නිසා අපි ඒ උතුම් වූ කල්වරි පූජාව සේකරන්නන් ලෙස අපි එකිනෙක කෙනා තීරණයකට ඇතුල් වෙමු. මම නින්දා නොලබ සිටිය යුතුයි. මම අපහාස නොලබා සිටිය යුතුයි. මගේ මුඛයේ වචන වලින් ස්වාමිනී මාව අපහසුටපත් නොවිය යුතුයි. ස්වාමිනී මගේ ක්‍රමවේද වලින් මම ලැජ්ජාවටපත් නොවිය යුතුයි. මන්ද මට ඒ දේ සිදු වෙන කල නැවත නැවතත් ඔබ කල්වරි කුරුසේ මා වෙනුවෙන් නැන ගැසෙන්නට යනවා. ස්වාමිනී මගේ පාපයට කමා කරන්න. මම බාල් දෙවිවරු නමස්කාර කළා. ස්වාමිනී ඔබ නමදින අතර ඊශ්‍රායල් සෙනග වගේ වරදක් නෙවෙයි කියලා හිතාගෙන ගිහිල්ලා පූජාවල් ඔප්පු කළා. වරදක් නෙවෙයි කියලා හිතාගෙන ලෝකේ චාරිත්‍ර පැවැත්තුවා. වරදක් නෙවෙයි කියලා හිතාගෙන මිනිස්යන්ගේ ප්‍රඥාව හෙව්වා. වරදක් නෙවෙයි කියලා හිතාගෙන ස්වාමිනී ගුණද අගුණද කියලා හෙව්වා. වරදක් නෙවෙයි කියලා හිතාගෙන යහපත් දවස් මොකක්ද හොඳ දවස් මොනවද කියලා හෙව්වා. ස්වාමිනී ඔබේ ප්‍රතිපත්ති වලින් ඉවතට ගියා. ස්වාමිනී මට කමාවුව මැනව. ස්වාමිනී ඔබගේ පූජාව උතුම් වූ ගෞරවාන්විත පූජාවක් වන පිණිස මට කමා කළ මැනව. අති උතුම් වූ දෙවිඳුනි මේ සෙනග අද පටන් ඔබගේ ජීවනයේ අලුත් වූ සෙනගක් බවට පත් කළ මැනව. ස්වාමිනී ඔබගේ වචනේ කිව්වා අමු ගහට මෙහෙමනම් වියලි ගහට කොහොමද කියලා. ඔබගේ වචනේ කිව්වා මා උදෙසා නොහඬා නුඹලා සහ නුඹලාගේ දරුවන් උදෙසා හඬාපන්. මන්ද ඉදිරිය තවත් භයංකරයි. එන්නා වූ කාලේ ඊටත් භයංකරයි. එනිසා ස්වාමිනී වියලි භාවයෙන් ඉවත්ව ස්වාමිනී ජීවනයේ ඇත්තා වූ අමුගසක ස්වභාවයට ඇතුල් විය යුතු තිබෙනවා. ඒ වෙන්න පුළුවන් එකම ක්‍රමය ක්‍රිස්තුස් වහන්සේ නැමැති ජීවනයේ ඇති ඒ අමුගහ අප තුල ජීවමාන වීම විතරයි. ස්වාමිනී පොරොන්දු පරිදි මේ සෙනග තුල ඔබ ජීවමාන වූ නැනව. දැන් ඔබේ ශුද්ධ දෑතර බාර කළා. ඔබගේ මහිමය පිණිස යටත් කරනවා. ඔබ ආශිර්වාද කරන සාස්තුතියි කියනවා. ඔබේම පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ඔබට දෑත් දොස්වල ඔබට ගෞරව කළා. ප්‍රීතියෙන් යුතුව හැරී යන කල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුල් වෙන භූමි නිවෙස් වේවා. ස්වාමී අපි කෙනෙක් කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහළට අමු වෙනවා. ඕනම කෙනෙක් ඕනම දියක් අපි කෙනෙක් කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කළ මැනව. ඔබ නියම කළ නිසා ස්තුතියි. ඒ සියලු ආශිර්වාද අපි දැන්වත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාවද නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සානුග්‍රහයද ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමෙන් ආමෙන් ආමෙන්. ජේසු පීඩායි දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට ඒ කුරුසේ නියම කළා වූ ආශිර්වාද නිදහස් කරන සේක. ආමෙන්.